වස්සාන ධර්ම දේශනා ඊළඟට න පාපකන් සුපිනම් පස්සති. මානසික සැහැල්ලුව කියන්නේ සැපවත් නින්දක් ලැබෙනවා වගේම පව්කාර හීන දකිත් නෑ කියල. ඔබ දන්නවා මිනිස්සු ප්‍රශ්නවලින් පීඩාවලින් බයෙන් තැති ගැනීමෙන් ඉන්න මිනිස්සු රෑතිස්ස හීනෙන් බයවෙන. එක්කො නොයෙක් දේවල් යක්කු වෙනවා කියනවා බෙල්ල මිරිකනවා කියන කකුලෙන් අදිනවලු සෝනට අඩගහනවා කියනවා. පපුුවුඩ නැග්ග කියයි කෙනෙක් බෙල්ල මිරිකං ඉන්න රටේ නැති ප්‍රශ්න සමහරුන්. ඊළඟට සමහරු ඉන්න හීනෙන් ඇවිදිනවා කියෝනවා හූ තියනවා. දඟලනවා දත්මිටි කනවා. ළඟ කවරුහර හිටියොත් ගහනවා. එතකොට මේ නිදාගන්න ගිහිල මිනිස්සු මේ වගේ විපත්වලට මේක දුකක් පීඩනයක් මනුස්සේකුට සැප නින්දක් නැතිකර. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මෛත්‍රී වඩන කෙනාට මෙලෝම ලැබෙන ආනිසංසයක්. න පාපකන් සුපිනම් පස පව්කාරහීන දකින්න හීනෙන් බයවෙන්න තැතිගන්න සැපවත් සුවපත් සාන්ත නින්දක් ලැබෙනවා. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ හලාවත මැරවල හරේන්ද්‍ර ප්‍රදේශයේ අංක 10 අඩනිවසේ පදිංචි දැනට බංග්ලාදේශයේ සේවය නියුතු WMNS විජේසිංහ මහතා. එතුමන්ගේ අරමුණු වන්නේ පරලෝසපත් WM සෝමරත්න ආදරණීය පියාණන්ටත් R ජසින්තා ආදරණීය මෑණියන්ටත් CGH රන්මැණිකා සහ කිරිමැණිකා යන කිරියම්මලා දෙදෙනාටත් JA මුණසිංහ මාමා ඇතුළු නමින් පරලෝසපත් වර්ග පරම්පරාවේ සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්මශ්‍රවණයත් එක්ක සූදානන් වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ හලාවත මැරවල හරේන්ද්‍ර ප්‍රදේශයේ අංක 18 නිවසේ පදිංචි දැනට බංගලාදේශයේ සේවයේ නියුතු WMNS විජේසිංහ මහත්මයා විසින්. එතුමන්ගේ අරමුණු අතර සඳහන් වෙන්නේ පරලෝ සැපත්වන්නට යෙදුණු WM සෝමරත්න ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම R ජසින්තා ආදරණීය මෑණියන්ට CGH රන්මැණිකා සහ කිරිමැණිකා යන කිරියම්මලා දෙදෙනා, ඒ වගේම JA මුණසිංහ මාමා ඇතුළු නමින් මිය පරලොවගේ වර්ග පරම්පරාගත සංසාරගත සියලූම ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ඉතින් පිංගතුනි, මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, අපි කවුරුත් මේ ජීවත් වෙන්නේ ලෝකේ තියෙන අමාරුම යුගයක. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිලා ආයුෂ පිරිහෙමින් මෘග සංඥා පහළ වෙලා අන්තක්කල්ප විනාශයකට ලංවෙන යුගයකයි අපි මේ ජීවත් වෙන්නේ. ලෝකෙ කොයි අතින් බැලුවත් හැම පැත්තෙම විපත්. එක්ක ස්වභාවික විපත්, කොහේ හරි එක්ක භූමිකම්පාවක්, කොහේ හරි රටක නායාමක්, එහෙම නැත්නම් ජල ගැලීම් ගං වතුර, තවත් ලෝකේ රටවල් වල විශාල ලැබුගිනි විපත්, දිනෙන් දින වර්ධනය වෙන ස්වභාවික විපත්වලින් ලෝකෙ විශාල වශයෙන්
මනුස්ස වර්ගයා විතරක් නෙමේ සතා සිව්පාව පවා විනාසයට පත්වෙමින් අනතුරට දුකට පත්වෙන යුගයක්. ඒ වගේමයි වසංගත රෝග එක්කො යුද්ධ රටරටවල් අතර ගත්තොත්. ඔබ බලන්න ලෝකයේ යුද්ධයක් නැති රටක් හොයාගන්න කොච්චර අමාරුද කියල. එක්කො රටවල් අතර දේශසීම අතර එක්කො අභ්‍යන්තර ආරවුල් මොනවහරි ප්‍රශ්නයක් ගම්ගම් අතර බෙදිලා මිනිස්සු කුල වසයෙන් බෙදිලා ආගම් වසයෙන් බෙදිලා ජාති වසයෙන් බෙදිලා කොහොමාරි මිනිස්සු මතවාද වසයෙන් බෙදිලා යුද්ධ කරගන්නවා රණ්ඩු වෙනවා ගහගන්නවා මරාගන්න. මේ අතර මනුස්්‍යයන්ගේ වේගෙන් වර්ධනය වෙනවා අධර්ම රාගේ විෂම ලෝභය මිත්‍යා ධර්මය. මේ විපත් සියල්ලට මුල හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මනුස්ස සන්තානය තුළ මේ හිත්වල ඇතිවන මේ පාපී අකුසල්වල බලවත් භාවේ. පිංගතුනි මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙන්න කෙලෙස් බලවත් වෙනවා. ආවිශ පිරිහෙන්න මිනිස්සු කෙලෙසුන්ගෙන් විකෘති වෙනවා. කාලයක් එන අනාගතයේ මේ මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට ආවිශ අඩුවෙන කාලයක්. මේක බුදුරජාණන් වහන්සේ දීඝනිකාය චක්‍රවර්ති සීහනාද කියන බුද්ධ දේශනාව විශේෂයෙන් පැහැදිලි කරනවා. ඒ කාලෙ මොන වගේ කාලයක්ද එදාට අනාගතයේ ජීවත්වෙන මිනිස්සුන්ගේ හැසිරීම් සිතුම් පැතුම් ආකල්ප ඔවුන්ගේ විනාසෙ සිද්ධ වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැකලා අපිට පෙන්නනවා. මිනිස්සු ඒ යුගේ වෙනකොට මෘග සංඥා පහළ වෙන්න ආසන්න කාලෙ වෙනකොට එල්ලුවෝ බල්ලු බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියෙන මනුස්ස ශරීරය තිබුණට කෙලෙස් වලින් සත්තුන්ට අන්ත විකෘති වෙච්ච යුගයක්. අධර්ම රාගේ මිනිස්සු සත්තු වගේ තමන්ගේ අම්ම තාත්තා අඳුරන්නේ මේ මගේ අම්ම නේද මේ මගේ සහෝදරය නේද මේ මගේ ඥාතිය නේද ඒ කිසිම සාමාන්‍ය සමාජීය ගෞරවයක් බැඳීමක් නැතුවයේ සත්තු වගේ විකෘති විදිහට රාගේ මිනිස්සු විකෘති ජීවිත ගත කරන. අදත් අපිට සමාජයේ එවැනි විකෘති වෙච්ච කෙලෙසුන්ගෙන් විකෘති වෙච්ච මිනිස්සු ගැන සමාජයේ යම් තැන්වලින් අහන්න ලැබෙන. නමුත් අනාගතයේ මේවා සාමාන්‍ය දේවල් බවට පත්වෙන. ඊළඟට විෂම ලෝභය ලෝභකම කියන එක ඉහවහ යන. එකිනෙකා දේපලවලට මුදල්වලට තන්හාාවට මරාගන්නවා ලේ පිපාසාවෙන් සහෝදරකං හිතවත්කම් විශ්වාස කියන එක ලෝකෙ නැත්තර නැතිව යන. ඊළඟට මිත්‍යා ධර්මය ලෝකෙ පිම් පව් කුසල් අකුසල් හොඳ නරක කියන එක මිනිස්සුන්ගෙන් ඒ විශ්වාස නැති වෙන. අනාගත ලෝකෙ බලවත්මදී බුදු හාමුදුරු පෙන්නුවේ නියත මිත්‍යා දෘෂ්ටිය බලවත්වෙන. මෙලවක් නෑ පරලවක් කියල එකක් නෑ. කරන කර්මයන්ගේ විපාක කියල දෙයක් නෑ. මවුට පියාට සැලකීමේ විපාකයක් කියල දෙයක් නෑ. ඕපපාතික සත්වයන් ඔය අපායි දිවියලෝක කියල දෙයක් නෑ. ඉන්නකං ඕන පවක් කරගෙන ඕන අපරාධයක් කරගෙන කොහොම හරි වැජපිලා ඉඳපල්ලා කියන ඔය දෘෂ්ටිය තමයි සමාජය අනාගතයේ බලවත්මදේ ඒ තමයි නියත මිත්‍යා දෘෂ්ටි. දැම් බලන්න ඔය කියන මිත්‍යා දෘෂ්ටිය ඔය කියන අධර්ම මතවාද අදස් සමාජයේ තුළ පිළිගන්න විශ්වාස කරන ඔය අදහස් දරණය අදත් සමාජී තැන්තැන් වලින් අපිට ඕන තරං හම්බෙනවා. අනාගතයේ මේවා සාමාන්‍ය දේවල් වෙනවා. මේ කෙලෙසුන්ගේ මිනිස්සු විකෘති වෙනකොට ලේ පිපාසාවෙන් එකිනෙකා මරාගන්නවා කියන. මනුස්්‍යයන්ගේ විනාසෙටම මිනිස්සු විකෘති වෙනකොට ස්වභාව ධර්මය විනාස කැරකිලායින. මේ එන විපත් වසංගත විශාල ස්වභාවික විපත් අපිට ධර්මානුකූලෝ මේවා ගලපල තේරුම් ගන්න බැරිවුණාට බුද්ධිමත්ව දේශන තුළින් ඉතිහාස සිදුවීම් තුළින් ගලපල බලනකොට මිනිසුන්ගේම විකෘති වෙච්ච කෙලෙස්වල විපාක හැටියට ස්වභාව ධර්මයෙන් මිනිස්සුන්ට දෙන දඩුවක්. පිංහතුනි ලෙඩරෝග පවා දේශනාව සඳහන් වෙනවා දීර්ඝ ආයුෂ ඇති කාලවල මිනිස්සුන්ට මේ තරන් ලෙඩරෝග තිබිලනෑ.
ආයුෂ දීර්ඝ කාල අපිට හිතාගන්නවත් බැරි කාල ගැන බුද්ධ දේශනාවල සඳහන් වෙනවා. සමහර කාලවල මේ ලෝකෙ මිනිස්සු ලෙඩක් හැටියට දැක්කේ. බඩකින්න, පිපාසේ, මළමුට්ට පහ කිරීම. ඕ තමයි මිනිස්සු ඒ කාලේ ලෙඩක් හැටියට හිතුවේ. රෝගයක් කියලා. මිනිස්සුන්ගේ අකුසල් බලවත්වෙන්න ලෙඩ රෝග වර්ධනය වෙනවා. වේගෙන් මිනිස්සු ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ආයුෂයෙන් පිරිහෙනවා. දැන් මේ කියපු කාරණය ඔබට බුද්ධිමත්ව නුවණින් විමසල ප්‍රායෝගික ඔබට යම් මට්ටමින් දකින්න පුළුවන්. මොකද සමහර කාල දැන් දීර්ඝ ආයුෂ ඇති කාල අද අපිට එහෙම තේරුම් ගන්න තරම් අද නුවණක් නැහැ. අපිට මීට අවුරුදු ලක්ෂ 2-3කට එහා අවුරුදු කෝටියකට එහා ජීවත් වෙච්ච මිනිස්සු හරි ලෝකෙ ගැන අපිට එහෙම දැනුමක් නැහැ කාටවත්. අපිට මේ පරම්පරා කීපයක් ඔබ හිතන්න පුරාවිද්‍යාඥයෙකුට හරි පොළොව හාරලා ඕන්නම් අවුරුදු 7-800ක් 1000ක 2000ක කොහේ හරි ඇට සැකිල්ලක පොසිලයක් කෑල්ලක් හොයාගන්න. නමුත් අපිට අනාගතේ අතීත ගැනවත් අනාගතය ගැනවත් මිනිස්සුන්ගේ ආයුෂ අඩුවී මේවා ගැන අපිට හරි නිගමනවලට එන්න බෑ. මොකද දීර්ඝ කාල දැන් අපි තේරෙන කාලකම අපි ඔය අවුරුදු දහස් ගණන් ආයුෂ හරි අසංඛේය ගණන් මේ දේශනාවල ඔය අහන ඒවා අපිට තේරුම් ගන්න බැරි නම් අපිට තේරෙන පැත්තෙන් ගමු. මීට අවුරුදු 2500 ගානකට පෙර අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච යුගයේ එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අදට වඩා වැඩි. දැන් ඔබම හිතන්න අද අපි කියනවා අදයි විද්‍යාව දියුණු. අද ලෝකෙ තාක්ෂණයේ දියුණුයි. අද කොයි තරම් පර්යේෂණ කෙරෙනවා බෙහෙත් හේත් තියෙනවා බටහිර විද්‍යාව මහා දියුණු ලෝකයක් අද නම් කරන්න බැරි දෙයක් නෑ කියලා අපි හිතනවා. අපි කියනවා අපිට එහෙම පේනවා. අපිට පෙන්නනවා එහෙම ලෝකේ. අපිට බැලූ බැල්මට පේනවා ඇත්ත නේන්නම්. අද හදවත් සැත්කම් කරනවා, වකුගඩු බද්ධ කරනවා, පෙනහළු බද්ධ කරනවා. ලෝකෙ බෙල්ලක් විතරයි තාම ගලවලා තව කෙනෙකුට හයි කරන්න බැරි වුණේ. එතකොට අපිට පේනවා හැම පැත්තෙම මිනිස්යාගේ මේ වෛද්‍ය විද්‍යාව තාක්ෂණයේ මේ හැම දෙයක්ම දිහා බලද්දී යාන වාහන, ගුවන් යාන අනාගත ලෝකේ තව අවුරුදු 20කින් 30කින් මොන වගේ ලෝකයක අපිට ජීවත් වෙන්න වෙයිද? මීට අවුරුදු 20කට 30කට එහා අතීත ගැන ඔබ හිතන්න. මේ අවුරුදු 20 30 ඇතුළත මොනතරම් වේගවත් දියුණුවක් ලෝකේ තාක්ෂණික විද්‍යාවෙන් සිද්ධ වුණාද? අනාගත ලෝකේ තව කොච්චර දියුණු වෙයිද? අපිට හිතෙන්නේ අපි ආරක්ෂිතයි. අනාගතේ කරන්න බැරි දෙයක් නැහැ. ඔය වගේ අපි මේ දකින බාහිර දේවල් දිහා බලලා ලෝකෙ ගැන අපි මවා ගන්නවා, හිතා ගන්නවා, දෘෂ්ටිගත වෙනවා. පින්වතුනි ඔය මොන විද්‍යාවක්වත් තිබිච්ච නැති මේ තාක්ෂණයේ මේ තරම් රෝහල්, මේ තරම් වෛද්‍ය උපකරණ, විශේෂඥ වෛද්‍යවරු අද මේ දකින ලෝකේ තාක්ෂණික විද්‍යාත්මක දේවල් නැති කාලේ මීට අවුරුදු 2500 ගානකට එහා එදා මිනිස්සු සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120යි. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ ඉන්නවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් බක්කුල හාමුදුරුවෝ ගැන ඔබ අහලා ඇති. උන්වහන්සේ නිරෝගී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රයි. අල්ප ආබාධ ඇති සසර පුරා මහා පින් කරලා දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය පිණිසම පින් කරපු කෙනානේ කියලා හිතෙන්න පුළුවන්. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. උන්වහන්සේ දිවස්ලාභීන් අතර අග්‍රම කෙනා අවුරුදු 150ක් ආයු වින්දනය කරමින් වැඩ හිටියා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. ඊළඟට අපි ගිහි අය ගමු. මේ බුද්ධ ශාසනය තුල ගිහි ශ්‍රාවකයෝ ගත්තා. විසාකා උපාසිකාව අවුරුදු 120ක් හිටියා. දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් කියලා. දරුවෝ 20ක් තිය අද නිකන් ඔබ හිතන්න. අද එක දරුවෙක් දෙන්නෙක් බිහි කරනකොට අම්මා කෙනෙක් වැහැරිලා. එක්ක කොන්දේ අමාරුව කියයි, ස්නායුවක් හැපිලා කියයි, දරුවා හම්බෙන්න ගිහිල්ලා ඇති වෙච්ච ප්‍රශ්නයක් කියයි. අද කොච්චරනම් මේ ශරීරෙ කොච්චර පිරිහිලාද කියලා බලන්න. මොන විටමින් වර්ග, මොන තරම් බෙහෙත් හේත්, මොන තරම් ඖෂධීය දේවල් ගැන අපි කතා කරා තාක්ෂණීය විද්‍යාව ගැන.
අද සාමාන්‍ය එක දරුවෙක් දෙන්නෙක් බිහි කරනකොට අම්ම කෙනෙක් වැහැරිලා. තව දරුවෙක් බිහි කරගන්න විදිහක් නෑ. ඒ කාලි බුදුහාමුදුරන්ගේ කාලේ. විසාකාවට දරුව විසිද බුදුහාන්දුරන් කාලේ ඔන්න ඔබම හිතන්න පරම්පරා දෙකතුනකට එහා. ඔබේ ආච්චිල සීලගේ කාලේ පවුලක දරුව 7 දෙනෙක් 8 දෙනෙක් 10 දෙනෙක් ගංවල ඕන තරම් ආච්චිල සීලගේ පරම්පරාවල බලන්න. මේ ස්පිරිතාලවලට ගිහිලා දරුව බිහි වුණා නෙමෙයි ගෙවල් වල දරුව බිහි වුණේ. මේ සීස කරලා මේ වගේ මේ සැත්කම් මේ මොනවත් වෛද්‍යවරු උපදේශ ඔය මොනවත් නැති කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120යි. සාමාන්‍ය ආයුෂ. ඊට වඩා වැඩිපුරත් හිටිය සමහර අය අඩු වයසෙනුත් මැරුණා. දැන් අපි හිතමු දැන් අපි ගලපලා බලමු අපි ඉන්නේ බුදුහාමුදුරු පිරිනිවන් පාලා අවුරුදු 2500 ගාන. අද වෙනකොට ඔබ හිතන්න මෙච්චර විද්‍යාව දියුණු තාක්ෂණයේ දියුණු අපි ලංකාව පැත්තක තියලා හිතන්න දියුණුම රටවල් අරගෙන ඇමරිකාවේ සාමාන්‍ය මනුස්සෙක්ගේ ආයු අපේක්ෂාව අද කීයක් විතර ඇද්ද? අද මේ කතා කරන විද්‍යාව තාක්ෂණයේ දියුණුව ගැන හිතුවොත් අඩු ගානේ අවුරුදු 100 120වත් පැනලා කියලා හිතෙන්න පුළුවන්. සාමාන්‍ය ආයු අපේක්ෂාව ගත්තොත් ඊළඟට එංගලන්තේ යුරෝපේ රටවල් ජපාන මේ ලෝකේ අනික් හැම රටක් දිහා බලන්න. දියුණුයි කියන ඔය හැම රටකම ආයු අපේක්ෂාව අද අවුරුදු 70-84 කොච්චර පිරිහීමක්ද. සමහර රටවල අවුරුදු 70යි 72යි 73යි අවුරුදු 80 උපරිමයේ වගේ. සාමාන්‍ය මනුස්සයන්ගේ ආයු අපේක්ෂාව ගොඩාක් පිරිහිලා. දිලිඳු සමහර රටවලට යනකොට අද කාලේ අප්‍රිකානු රටවල් දිහා බලන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 40 50 55 අතර. මිනිස්සුන්ගේ ආයුෂ වේගෙන් පිරිහිච්ච කාලයක්. දැන් ඔබ බලන්න මේ වසංගතයේ දිහා මේ වසංගතේ එනකොට මිනිස්සු හිතන්නේ නැති ඕවට නම් මොනවද අද දියුණුයි තාක්ෂණයේ දියුණුයි බෙහෙත් හොයාගන්නවා කියන එක. අද ලෝකේ කොයිතරම් ප්‍රමාණයක් අන්ත අසරණ වෙලාද? ලෝකෙ දියුණු රටවල් අන්ත අසරණ වෙලා. මේ වෙනකොට මිලියන 2.5කට ආසන්න ලක්ෂ 25කට ආසන්න වේගෙන එනවා මේ වසංගතෙන් මියගිය ප්‍රමාණය මේ වෙනකොට. ඒ නිසා ලෝකේ මොන තරං විද්‍යාව තාක්ෂණයේ දියුණුයි වගේ තිබුණත් අපට ස්වභාව ධර්මය බුදුහාඳුරු බුදුවැසිම් බලලා ලෝකෙ ගැන දැකපු ඒ දේශනා කරපු දේශනාවල තියෙන දේවල් මිනිස්සුන්ගේ ආයුෂ අනාගතය අඩුවෙනවා කියන එක අද අපිට පැහැදිලිව පේනවා. බලන්න මේ අඩුවෙන වේගය ඔබ හිතන්න බුදුහාඳුරු පහළ වෙච්ච කාලේ අවුරුදු 120යි. සාමාන්‍ය ආයුෂ ගැන මේ කියන්නේ. අද වෙනකොට සාමාන්‍ය හිතන්න අවුරුදු 70යි 80යි කියලා අපි නිකන් හිතමු 70යි කියලා සාමාන්‍ය ආයු අපේක්ෂාව. 120 ඉඳන් 70ට කියන්නේ අවුරුදු 50ක අඩුවීමක් තියෙනවා. මේ අවුරුදු 2500ක් වෙනකොට ලෝකයේ අවුරුදු 50කින් මිනිස්සුන්ගේ ජීවත් වීමේ ආයුෂ අඩු වෙලා. ඔය විදිහටම අනාගතයේ පරම්පරාවෙන් පරම්පරාවට මේ ආයුෂ අඩුවෙවි ගිහිල්ලා තවත් අවුරුදු 2000ක් වෙනකොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අනාගතයේ අවුරුදු 10ට අඩු වෙන කාලයක් එනවා. ඒ වෙනකොට විද්‍යාව තාක්ෂණයේ ඉහළින්ම දියුණු කාලයක් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙලා සත්තුන්ට අන්ත ජීවිත ගත කරන ස්වභාවික විපත් මොන තාක්ෂණයටවත් වළක්වන්න බෑ. භූමිකම්පා නායම් පරිසර උෂ්ණත්වය වැඩිවී ජල ගැලීම් මේවා ස්වභාවිකව ඇතිවෙන විපත් වසංගත බෙහෙතක් හොයාගන්න බැරි ලෙඩ රෝග එක ලෙඩකට අවුරුදු ගානක් වෙහෙසිලා බෙහෙතක් හොයාගන්නකොට තව ලෙඩ රෝග රැසක් අලුතෙන් ලෝකෙ පහළ වෙලා. ඒ නිසා අපි ඉන්නේ ඊටාම භයානක යුගයක. පිංගතුනේ මේ කාලේ දැන් අපිට තේරෙනවා හොඳට ධර්මානුකූලව ගත්තාම අපි ඉන්නේ ලෝකේ භයානක කාලෙක විපත් බහුල කාලෙක. දැන් ඔබට තේරෙනවා ඇති පසුගිය අවුරුද්ද තුල දැන් වසංගතය ආරම්භ වෙලා ලෝකෙ මේ වසංගතේ ව්‍යාප්ත වෙන්න පටන් අරන් කොච්චර කාලයක්ද? තාමත් හරියට ඖෂධ කීපයක් දැනට ලෝකෙ හොයාගෙන තියෙනවා.
අවුරුද්ධකට එහා මහන්සි අරගෙන විශාල වෙහෙසක් දරලා ලෝකෙ පුරා විද්‍යාඥෝ වෙහෙසිලා එන්නත් කීපයක් හොයාගන්නකොට හැබැයි තාම 100% ප්‍රතිඵල දෙන එන්නතක් නෑ. සමහර එන්නත් 80%යි 60%යි 70%යි කොහොම හරි මේ එන්නතක් හොයාගන්නකොට වෛරසය වෙනස් වෙලා ඔබ ඕන තරං අහලා ඇති. දැන් ඒකේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා රෝග ලක්ෂණ වෙනස් වෙලා මුලින් තිබිච්ච වෛරස් එකට වඩා ඒකේ හැඩය ක්‍රියාකාරීත්වයේ රෝග ලක්ෂණ වෙනස් වෙලා. ඒ නිසා මනුස්සයා මොන තරං උත්සාහ දැරුවත් විපත් ව්‍යසන කියනේ වෛදිරී මිනිස්සු අන්ත අසරණ වෙන තැන්ගෙනවා. අපි දන්නේ නෑ අනාගතේ තව කොච්චර කාලයක් අපි ප්‍රාර්ථනා කරනවා අනේ අපිට ඉක්මනින් මේ කරදර බාධා විපත් නැති වේවා. නමුත් අපි කවුරුත් ජීවත් වෙන්නේ අනිත්‍ය වූ දුක් වූ අනාත්මයි කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න බැරි ලෝකෙක. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන විදිහට මේ ලෝකෙ පවත්වන්න පුළුවන්කමක් නෑ අනාත්මයි. අන්නේ කාරණය හොඳින් තේරුම් අරගෙන අප්‍රමාදීව ධර්මය තුළ පිහිටන්න දක්ෂවෙන්. පිංගතුනේ මේ විපත් මේ ව්‍යසනත් එක්ක අපි අනතුර තේරුම් ගන්න ශ්‍රාවකයා අද ඔබට මේ ධර්ම දේශනා විශේෂෙන් සිහිපත් කරන්නේ කොහොමද අපි මේ කාලෙ මේ ගෙවෙන කාලේ මේ ලෝකෙ තියෙන වසංගතයක් වේගෙන් ලෝකෙ තුළ පැතිරීගෙන යන ලෝකෙ බලවත්ම රටවල් පවා අන්ත අසරණ භාවයට පත්වෙච්ච තවමත් ලෝකයේ සාමාන්‍ය ගුවන් ගමන් බිමන් නවත්තල තාමත් ලෝකෙ රටවල්ල ඇඳර නීතිය සමහ රටවල් තාම ලොක්ඩවන්් කරනවා සැරෙන් සැරි ප්‍රදේශ හුද කලා කරමින් මේ වගේ අන්ත අසරණ වේගෙන ලෝකෙ බොහොම විපත්වලට අහුවෙච්ච කාලයක්. මේ අතර ලංකා විතරක්න මේ ලාංකිකයන් ලක්ෂ ගානක් ලෝකෙ නොයෙක් රටවල ජීවත්වන අද වසංගතය වේගෙන් පැතිරෙන් රටවල ඇමරිකාවි ගත්තත් යුරෝපී ඉතාලිය වගේ රටවල් ගත්තත් එංගලන්තෙ ගත්තත් ලෝකෙ වසංගතයේ වේගෙන් පැතිරෙන මැද පෙරදිග පැත්තේ අපේ ශ්‍රී ලාංකිකය කොච්චර ලෝකෙ පුරා ජීවත්වෙනවාද. ඒ නිසා ඔබට ඔබ ලෝකෙ කොහේ හිටියත් මේ කාලය තුළ අපි කොහොමද ධර්මානුකූලව ධර්මයෙන් අපි තුනුරුවන්ගේ ආරක්ෂාවක් ආශිර්වාදයක් තමන්ගේ ජීවිතයට සලසගන්න කියන කාරණය ඔබට බුද්ධ දේශනාවල සඳහන් කරුණු කීපයක් ඇසුරෙන් ඔබට පෙන්නලා දෙන්න. පිංහතුනේ මේ යුගයේ තුළ උදේ හවස ඔබ ඉතාම බලවත් ආරක්ෂිත ගාථාවක් ජීවිතයේ නිතර සිහි කරන්න. මේ ධර්මයේ සඳහන් වෙන බලවත්ම ආරක්ෂිත ගාථා දෙකක්. උදේට ගාථා දෙකක් තියෙනවා හවසට ගාථා දෙකක් තියෙන. මේ ගාථ දෙක උදේ සඳහන් වෙන ගාථාව සඳහන් වෙන්නේ සූරිය උදාවත් එක්ක. මේ ඉර උදාව අපි කවුරුත් දන්න අපි මේ ලෝකෙ කාටත් සූරයා කියන්නේ අපි කාටත් පිහිටවෙන්. ඉර උදාවුන් නැත්නං ගහකොල සතාසී උපාව අපි කවුරුත්. අපි කාගේ ජීවිත මේ හැම දෙයක්ම පටන්ගන්නේ ගොඩනැගෙන්න්න මිනිස්සු වැඩ කරන්නේ උදේ අවදි වෙන්නේ හම්බ කරගන්නේ කන්නේ බොන්නේ ගහකොල මේ හැම දෙයක්ම ගහක ගෙඩියක් හරි පලදාව මේ හැම දෙයක්ම සූරයාලෝකයක්ත් එක්ක මේ පෘතුවිය හැම දෙයක්ම ගොඩ නැගෙන්. ඒ උදෑසන සූරිය උදාවත් එක්ක ඒ දිහා බලාගෙන ගාථා දෙකක් තියෙන මේක තියෙන මෝර පිරිතේ. මෝර පිරිතේ කතාව බහල ඇති ඔබට පිරිත් පොත බලලා ඊළඟට ඒ ගැන කියවෙච්ච තව බොහෝ විස්තර තියෙනවා ඒ වාහල බණහල තොරතුරු ගොඩක් දැනගන්න පුළුවන්. ඔබට සරලව පිරිත් පොතේ තියෙන මේ ගාථ දෙක ඔබ කටපාඩම් කරගන්න උදේ හවස ඉර උදාවත් එක්කම තුනුරුවන් ගුණ සිහි කරලා මෙන්න මේ විදිහට සිහි කරන්න. උදේචයං චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප බහසෝ තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බහසං තයජ්ජකුත්තා විහරේමු දිවසං. එක තේරුම තමයි උදේචයන් චක්කුමා ඒක රාජා. ඒක රාජා මේ ලෝකේටම ඇස් පහල කරන චක්කුමා ඇස් පහල කරලා දෙන එකම රජු. දැන් අපිට ඇස් තිබුණත් අන්දකාරි පේනවද. දැවබ හිතන්න මහරාත්‍රී පහනක්කත් එලියක්කත් ලයිට් එකක්කත් නැත්නම්
එක පාට ගෙදර ලයිට් ගිය වෙලාවක් ගැන හිතන් ඇස් අරගෙන හිටිය කියලා පේනවද? මහරාත්‍රි පේන්නේ නැහැ අපි කාටත්. ඒ නිසා අපි කාටත් ඇස් තිබුණට මේ ලෝකෙ දකින්න අපිට පිහිට වෙන්නේ ආලෝකයේ, සූර්යාලෝකයේ. උදේචයන් චක්කුමායක රාජා, මේ ලෝකයාට ඇස් පහල කරලා දෙන චක්කුමා එකම රජු ලෙස සූර්යා උදා වෙනවා. හරිස්ස වන්නෝ පටවිප්ප භාසු, මේ ලෝකේටම රන්වන් රැස් විහිදෝමින් ලෝකේම සූර්යාලෝකෙන් බබලනවා. හරිස්ස වන්නෝ පටවිප්ප භාසු තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප භාසං. ඒ ලෝකේට ආලෝකය විහිදන රැස් විහිදුවන ඒ සූරයාට මගේ ගෞරව නමස්කාර වේවා. අපි ගෞරව කරන එක කෘතගුණ සැලකීම. ගෞරවේ වේවා. ඒ අරෙන්න මේ සූරයාට වඳින සූරයාදහන එකක් නෙමේ. ගෞරව කරනවා. කෘතගුණ සලකන. තයජ්‍ය ගුත්තා විහරේමු දිවසං. මේ දවල් කාලේ අද මේ සූරයාලෝකයක්ත් එක්ක මගේ ජීවිතයක වෙන මේ දහවල් කාලය තුළ මට ආරක්ෂාවක් සැලසේවා කියලා අධිෂ්ඨාන කරන. මගේ ආරක්ෂාව මේ සූරයාලෝකයෙන් අද දවස පුරා වැඩ කරන එලියට යනවා, රස්සාවලට යනවා, ළමයි ස්කෝලේ යනවා, දවස ගෙවෙනවා. අද දවස පුරා මට ආශිර්වාදයක් ආරක්ෂාවක් සැලසේවා කියලා හිතනවා. අධිෂ්ඨාන කරන. හැබැයි අධිෂ්ඨානි සැලසෙන්නේ කොතනින්ද? ඊළඟ ගාථා. ඒ තමයි ඒ බ්‍රාහ්මනාවේද ගුහු සබ්බ දම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධයා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියලා සිහි කරලා හදවතින්ම වන්දනා කරන. ඒ බ්‍රාහ්මනාවේද ගුහු සබ්බ දම්මේ මේ විශ්වයේ සියලු ධර්මයන් අවබෝධ කරගත්ත උතුම් මුනිවරයන් වහන්සේලා පහළ වුණාද? තේමේ නමෝ ඒ සියලු මුනිවරයන් වහන්සේලාට විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරයන් වහන්සේලාට මගේ නමස්කාරයම වේවා. උන්වහන්සේලාගේ බුද්ධ ශක්තියෙන් මාව අද දවස පුරාම ආරක්ෂා වේවා කියලා හිතනවා. නමත්තු බුද්ධානං මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ට මගේ නමස්කාරය වේවා. නමත්තු බෝධයා ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තානං විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මේ විශ්වයේ වැඩ සිටිය සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තියා ඒ උතුන් නිවන් මගට ඒ ආර්ය මාර්ගයට කෙලෙසුන්ගේ මිදිලා සසරෙන් මිදෙන ඒ උතුන් නිවන් මගට මගේ නමස්කාරයම වේවා කියලා වන්දනා කරන. ඕක තමයි බලවත්ම ගාථා දෙකක්. දැන් බලන්න මේ ගාථා දෙකෙන් දෙවනි ගාථාව දිහා හිතන්න. ඒ බ්‍රාහ්මනාවේද ගුහු සබ්බ දම්මේ තේමේ නමෝ තේච මම් පාලය මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරයන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා. තේච මම් පාලයන්තු උන්වහන්සේලාගේ බුද්ධ ශක්තියෙන් අද දවස පුරාම මාව ආරක්ෂා වේවා කියලා තමන් තමන්ට ආරක්ෂාව අධිෂ්ඨාන කරන. නමත්තු බුද්ධානං මේ විශ්වයේ වැඩ සිටිය සියලු බුදුවරු අතීත යම්තාක් බුදුවරු පහළ වුණාදේ සියලු බුදුවරු සිහි කරලා වන්දනා කරනවා හිතේ. නමත්තු බෝධිය ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥාන අපි කියනවා නවාරාදී බුදුගුණ, චතු විසරද ඥාන, තිසැත්තෑ ඥාන, දස බල ඥාන, සූවිසි ප්‍රත්‍ය ඥාන මේ සියලු බුදුගුණ අනන්ත බුදුගුණවලට මගේ නමස්කාරය වේවා. ඒ සියලු බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තානං විමුක්තියට පත්වෙච්ච බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලම යම්තාක් මේ විශ්වයේ වැඩ සිටියද ඒ සියලු දෙනාට මගේ නමස්කාරය වේවා. නමෝ විමුක්තිය ඒ විමුක්ති මාර්ගයට නිවන් මගට ආර්ය අෂ්ටාංගික මාර්ගයට මගේ නමස්කාරය. දැන් බලන්න සියල්ල කැටිවෙච්ච ගාථාව. විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය, උන්වහන්සේලාගේ බුද්ධ ඥාන, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සියලු දෙනා ලෝකෙ පහළ වෙච්ච ඊළඟට යම්තාක් උන්වහන්සේලා අනුගමනය කරලා නිවන් අවබෝධ කරගත් මාර්ගයක් ඇදේ මාර්ගය මේ සියල්ලම කැටි කරගෙන ඒ තුනුරුවන් සිහි කරලා වන්දනා කරලා
දවල් දවස පුරා මට ආරක්ෂාවක් ලැබේවා කරදර විපත් දුරුවේවා කියලා අධිෂ්ඨානයක් කරගන්න පුද්දුම ආරක්ෂාව. පෙර අපේ බෝසතාණන් වහන්සේ පෙර ජාතක කතාවක සඳහන් වෙනවා රත්තරම් පාට මොනරෙක් හැටියට ඉපදිච්චේ ආත්මය. දීර්ඝායුෂ ඇති කාලෙක අවුරුදු 700ක් පුරා කිසිම විපතක් කරදරයක් නැතුව හිමාල මහ වනාන්තරේ මේ රන්වන් පාට මොනර ආරක්ෂා වුණේ ඔය ගාථ දෙක සිහි කරලා කිය. බෝධිසත්ව බෝසත් මොනරා. එතකොට හවස් වරු දැන් අපි ගමු දවල් දවසි දැන්ති ඔය ගාථ දෙක මහ වෙලාවක් යන්න ෑන අපිට උදේ පාන්දර සූර්යාලෝකයක්ත් එක්ක උදේ නැකිට්ටට පස්සේ හරි අපි දවස තුළ ඔය ගාථ දෙක උදේ සිහි කළ වැඩ පටන් ගන්න. ඊට පස්සේ දවස තුළ මතකතියා ආරක්ෂාව සැලසෙන්නේ පන්සිල් රකින්න ඕන. අපි කොච්චර පිරිත් කිව්වත් අපි තුළ පංච සීලවත් පිහිටල නැත්නං අපිට පිරිතෙන් ආරක්ෂාවක් ලබන්න අමාරුයි. පිරිතේ තුනුරුවන්ගේ ආශිර්වාදය අපිට ලැබෙද්දී ඒක අපි තුළට ග්‍රහණය වෙන්න නං ඒ ආශිර්වාදය අපි ලබන්න නං අපි ගිහි ශ්‍රාවකයෙක් නං ඔබ දිවිහිමියෙන් පන්සිල් රකින කෙනෙක්වෙන්. ඒ සීලය ඔබ ආරක්ෂා කරගන්න. තුනුරුවන්ගේ ආරක්ෂාව මේ ගාථාවල පිරිති ආශිර්වාදය ඔබට ලැබෙනවා. ඊළඟට දවසගෙවල දැන් හිතන රස්සාවලට යනවා වැඩ කරනවා ගෙදර දොරේ වැඩ කරනවා පාරවල් වල යනේනවා ළමයි ස්කෝලය ඔය වැඩ ඔක්කෝම කරලා හවස් වෙලා ඉර බැහැගෙන යනකොට අන්දකාර එනකොට ඉර බහිනකොට කියන තව ගාථා දෙකක් තියෙන. ඒකත් ලේසි අර ගාථ දෙකේම පුංචි කොටසයි වෙනස්සේ. අපේචයන් චක්කුමා ඒක රාජා හරිස්ස වන්නෝ පටවිප්ප බහසෝ. අපේචයන් කියන්නේ ඉර බැස යනු. අර උදා වෙලා ආලෝක විහිදපු සූරයා බැස යනු. මේ ලෝකේටම රන්වන් රැස් විහිදෝල ලෝකේම බබලවල මිනිස්සුන්ට ඇස් ලබලදීපු සූරයා බැස යනු. තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිප්ප බහසං තයජ්ජ ගුත්තා විහරේමු රත්ති. ඒ බැස යන සූරයාට මගේ ගෞරව නමස්කාරි වේවා. මොකදේ සූරයාගේ ආලෝක නිසාද දවස පුරාම වැඩ ගොඩාක් කරගත්තා. අද දවස මං ආරක්ෂා වුණ. අද දවස මං දැන් හිතන්න එලියක් නැතුව ගියොත් පාරවල් වල හැප්පිලා වැටෙනවා හැප්පෙනවා මිනිසු කොච්චර අනතුරු ඇවිදගන්නවා පුළුවන්. තමන්ට දවස ගත කරලයි කටයුතු කරගන්න උපකාර කරපු සූරයාට ගෞරවයක් දක්වන. ඒ ගෞරව කරලා අපි හිතනවා තයජ්ජ ගුත්තා විහරේමු රත්ති. අද රාත්‍රී කාලි දැන් සූරයා බැස යනු. දැන් රාත්‍රිය උදාවෙන අන්දකාරය තුළ. අද රාත්‍රියයේ මට කිසි අනතුරක් විපතක් නොවේවා මාව ආරක්ෂාවේවා කියලා හිතනු. ඒ ආරක්ෂාවෙන්නේ අරගාථාවෙන්මයි. ආයමත් සිහි කරනවා ඒ බ්‍රාහ්මනාවේදගුහු සබ්බ දම්මේ. තේමේ නමෝ තේචමම් පාලයන්තු. නමත්තු බුද්ධානං නමත්තු බෝධයා නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා කියලා ආයිසිහි කරන. මේ විශ්වයේ පහළ වෙච්ච සියලූම බුදුරජාණන් වහන්සේලාට මගේ නමස්කාරවේවා. උන්වහන්සේලාගේ බුද්ධ ශක්තිය මාව අද රාත්‍රී කාලි පුරාම ආරක්ෂාවේවා කියලා තමන්ට ආරක්ෂාවක් අධිෂ්ඨාන කරගන්න. නමත්තු බුද්ධානන් නමත්තු බෝධයා මේ විශ්වයේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තිය මාව අද රාත්‍රී කාලය ආරක්ෂාවේවා. උන්වහන්සේලාගේ බුද්ධ ඥානයන්ට මගේ නමස්කාරි වේවා. නමෝ විමුක්තානම් විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාට මගේ නමස්කාරි වේවා. නමෝ විමුක්තියයි නිවන් මගට මගේ නමස්කාරි වේවා. මේ තුනුරුවන්ගේ අනන්ත ගුණානු භාවයෙන් අද රාත්‍රී කාලෙ මට කිසිම කරදරයක් විපතක් අනතුරක් නැතුව මා ආරක්ෂාවේවා කියලා සිහි කරනවා. ඔන්න ඔයි ගාථා 4. උදේට ගාථ 2යි හවසට ගාථ 2යි. පිංගතුනි පුරුදුවෙන් ඔබ ලෝකෙ කොහෙ හිටියත් උදේ නැකිටපු ගමන් අඩුගානේ ඔය ගාථ 2 සිහි කළ ඇදේ ඉඳන් හරි ඉර උදා වෙනකොට ඔය ගාථ 2 සිහි කළ දවසේ වැඩ පටන් ගන්න. රාත්‍රී නිදාගන්න යනකොට හරි අඩුගානේ ඉර බැස යනකොට හරි දේශනාවේ තියෙන ඉර බැස යනකොට අඩුගානේ අද
ලයිට් ඕෆ් කරලා ගෙවල් වල හැය නිදාගන්න යන වෙලාවේ ඇඳේ ඉඳගෙන හරි පුරුදු වෙන්න උදේ හවස මේ ගාත දෙක සිහි කරලා තමන්ගේ ජීවිතයට තමන් ධර්මානුකූල ආරක්ෂාවක් හදාගන්න. අපි ආරක්ෂාවල් හොය හොය දහතේ මිනිස්සු දුවනවා. අන්න අර දේවාලේ හොඳයි කෙනකොට එහෙට දුවනවා. අන්න අරෙහි හොඳ තැනත් තියෙනවා ඵලයල්ලා කියපම අන්න එහෙ දුවනවා. දහතේ මිනිස්සු ආරක්ෂාවල් හොය හොය දුවනවා. ධර්මයෙන් තමන්ටම ආරක්ෂාවක් හදාගන්න පුළුවන්කම තියෙද්දි. ඊළඟට පින්වතුනි මේ විපත් බහුල කාලයේ තුල ඔබට ඔබේ ජීවිතයට බලවත්ම ආරක්ෂාවක් තමයි මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍රම පින. මෛත්‍රී වඩනකොට පෙර පිනුත් බලවත් වෙලා එනවා. පෙර සංසාරයේ ඔබ දන් දීලා සිල් රැකලා පෙර සසරේ ඔබ මෛත්‍රී භාවනාව කරලා ඔබ තුල රැස් කරගත්ත සංසාරික පින් තියෙන්න පුළුවන්. ඔබ මෛත්‍රී භාවනාව වඩනකොට ඒ පෙර පින් සසර පින් බලවත් වෙලා එනවා. පින්වතුනි මෛත්‍රී භාවනාව ගැන ඔබ ගොඩාක් කරුණු අහලා ඇති. මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස ගැන හිතන්න. සුඛං සූපති සැපසේ ප්‍රබෝධමත් නින්දකට වැටෙනවා. සුඛං පටිබුඤ්ජති ප්‍රබෝධමත්ව උදෑසන අවදි වෙනවා. එතකොට බලන්න රාත්‍රී නින්දට යාම ප්‍රබෝධමත්ව සැපසේ අවදි වෙනවා කියන්නේ මානසික සහනයක් තියෙන කෙනෙකුට ලැබෙන. මිනිස්සු ඉන්නවා මොන දේවල් තිබුණත් කෝටි ප්‍රකෝටි බණන සල්ලි ආරක්ෂකයෝ ඊළඟට තියෙන ලෝකේ තියෙන ඉහළම ආරක්ෂක උපක්‍රම භාවිතා කරන මහා ධනවතුන් ධන කුවේරයන් ඉන්න පුළුවන්. රැට නින්ද යන්නේ. රෑ එළි වෙනකන් එක්ක ඇහැරලා මානසික පීඩා ප්‍රශ්න බය තරජන තමන්ගේ දේපොළ දැහැගනී තමන්ගේ බලය නැතිවේ දේශපාලන බලය කවුරු හරි අල්ලගනි තමන්ගේ ව්‍යාපාරවල බලය අල්ලගනි ප්‍රශ්න රැට නින්දක් නෑ. කින්නෙන් දැවෙනවා. දවල්ට පිච්චෙනවා රෑට දුන්දානවා කියලා බුදුහාමුදුරුවෝ තැනක පෙන්නන මිනිස්සු දවල් 30 ගිනි ගන්නවා. ප්‍රශ්න වලින් කෙලෙස් වලින් දැවෙනවා. රෑට දුන්දානවා ඒවා සිහි කර කර සැලසුම් කර කර විඳවනවා රාත්‍රී. ඒ නිසා පින්වතුනි සැපසේ මානසික සහනේ මේ මොනවා තිබුණත් වැඩක් තියනවද මිනිස්සෙකුට මානසික සහනයක් නැත්නම්. ඒ නිසා මානසික සහනය තමයි ජීවිතේ සුවපත් භාවය. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සන්තුට්ටි පරමන්දන පරම ධනය තමයි සතුට සැහැල්ලු බව මානසික සුවපත් භාවය. ඒ නිසා මෛත්‍රිය වඩන්න. සියලු සත්වයන් අරමුණු කරලා සුවපත් වේවා කියලා සියලු සත්වයන් අරමුණු කරගෙන මෛත්‍රිය පුරුදු කරන්න ඔබ දක්ෂ වෙන්න. ඔබ බස් එකක ගියත් පුටුවක වාඩි වෙලා හිටියත් ගමනක් යන ගමන් වුණත් වැඩක් කරන හැම වෙලාවෙම මේ මෛත්‍රී භාවනාවට කරණීයමිත සූත්‍රය හොඳට කියවන්න. මේ දේශනාව පුරාම තියෙන මෛත්‍රී වඩන හැටි. තිට්ටං චරන් නිසින්නෝවා සයානෝවා. ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට නිදාගන්න ඔය හැම ඉරියව්වකින්ම සියලු සත්වයෝ සුවපත් වේවා කියලා සෑම සත්වයෙක් ගැනම අවෛරී හිතකින් මෛත්‍රී සිත පතුරවන්න. සත්වයන්ට පවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත මනුස්සයෝ විතරක් නෙවෙයි සෑම සත්වයෙකුට මෛත්‍රී සිත පතුරවන්න. එහෙම මෛත්‍රී සහගත හිතක් පුරුදු වෙනකොට සුඛං සූපති සැපසේ සාන්ත සුවපත් නින්දකට වැටෙනවා. සුඛං පටිබුඤ්ජති ප්‍රබෝධමත්ව සතුටෙන් අවදි වෙනවා. ඊළඟට න පාපකං සුපිනම් පස්සති. මානසික සැහැල්ලුව කියන්නේ සැපවත් නින්දක් ලැබෙනවා වගේම පව්කාර හීන දකින්න නෑ කියලා. ඔබ දන්නවා මිනිස්සු ප්‍රශ්නවලින් පීඩාවලින් බයෙන් තැති ගැනීමෙන් ඉන්න මිනිස්සු රෑතිස්ස හීනෙන් බය වෙන. එක්ක නොයෙක් දේවල් යක්කු වෙනවා කියනවා බෙල්ල මිරිකනවා කියන කකුලෙන් අදිනවලු සෝනට අඬ ගහනවා කියනවා. පපුව උඩ නැග්ග කියයි කෙනෙක් බෙල්ල මිරිකන් ඉන්නවා රටේ නැති ප්‍රශ්න සමහරුන්. ඊළඟට සමහරු ඉන්නවා හීනෙන් ඇවිදිනවා කියෝනවා හූ තියෙනවා දඟලනවා දත්මිටි කනවා ළඟ කවුරු හරි හිටියොත් ගහනවා. එතකොට මේ නිදාගන්න ගිහිල්ලා මිනිස්සු මේ වගේ විපත්වලට මේක දුකක් පීඩනයක් මනුස්සයෙකුට සැප නින්දක් නැතිකම. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මෛත්‍රී වඩන කෙනාට මෙලොවම ලැබෙන ආනිසංසයක්
න පාපකන් සුපිනම් පස පව්කාර හීන දකින්න හීනෙන් බයවෙන්න තැතිගන්න සැපවත් සුවපත් සාන්ත නින්දක් ලැබෙනවා. ඊළඟ එක තමයි පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දේවතා රක්කන්ති. දෙවියන්ගේ රැකවරණ දෙවියන්ගේ ආශීර්වාද ලැබෙන. අපි දේවාල ගානි කොච්චර ගිහිල්ල මිනිස්සු ඔබ බලන්න ඇවිදල දේවාලවල කොච්චර සෙනගත කියල. ඉල්ලනවා යදිනවා හැබැයි තමන් තුළ ගුණධර්මයක් නැත්නං ඔය එක දෙවියෙක්කත් හැරිල බලන්න මේ පව්කාරයෝ දෙවියන්ට පේනවා හිත. ඔබ මතක තියාගන්න ඔබ මොන විදියට සුදු ඇදුම් ඇඳලා මොන තරම් පිරිසිදුව නාල කරලා මිනිස්සු පිරිසිදු වෙන්න උත්සාහ කරන්නේ වතුරේ. අර දාඩිය ගඳ නැතිවෙන්න මොන්න තරං ක්‍රීම් වර්ග උලාගෙන මොන තරං අලුත් ඇඳුම් ඇඳගෙන සෙන් පවුඩර් දාගෙන ගියත් ඒ කෙනාගේ හිතේ තියෙන කෙලෙස්වල තියෙන දුර්ගන්ධය දෙවියන්ට පවා දැනෙනවා. දෙවියන්ට පෙන් අංගුත්තර නිකායේ දේශනාවක බුදුහාඳුර පෙන්න මහණෙනි මේ ලෝකෙ තමන් ගැන හරියටම දන්නේ තමන්. ඔබ කවුද ඔබ මොනවද කරේ ඔබ මොනවද කරන්නේ ඔබේ හිතේ තියෙන්නේ මොනවද ඔබ හොරෙක්ද වංචනිකයේද සල්ලාලයේද ඒ සියල්ල දන්නේ ඔබේ හිත. ලෝකේටම හොරෙන් වැරදි වැඩ කර හිටිය කියලා හිතන්න. හැබැයි ඔබේ හෘද සාක්ෂි ඔබ ගැන සියල්ල දන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි තමන් ගැන තමන් දන්නේ යම්සේද මේ ලෝකෙ දෙවියොත් ඒ විදිහටම තමන් ගැන දකිනවා කියලා. දෙවියන්ට හිත පේනවා. ඔබේ හෘද සාක්ෂි ඔබ කියන කරන්දේ දෙවියන් දකිනෝ. ඒ නිසා මිනිස්සු මොන තරන් දෙවියන්ගේ පිහිට ඉල්ලගෙන දේවාල ගානි දිව්වත් දෙවියන් දකිනවා මෙයා කවුද මොන ජාතිය කෙනෙක්ද සිල්වතෙද්ද ගුණවතෙද්ද ගුණහාපත් කෙනෙක්ද හොරෙද්ද වංචනිකයෙක්ද. ඒ නිසා දෙවියන්ගේ පිහිට ලබන්න නං බුදුරජාණන් වහන්සේ පේ දෙවියෝ පිහිට වෙනවා. හැබැයි දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබෙන්නේ සිල්වත් කෙනාට ගුණධර්ම ඇති කෙනාට මෛත්‍රිය වඩන කෙනාට ධර්මානුකුලෝ ජීවත්වෙන කෙනාට. අන්න කෙනෙක් මෛත්‍රිය වඩනවනං දේවතා රක්කන්ති දෙවියන් එයා ආරක්ෂා කරන. එය අමුතුවෙන් දේවාලගාන දීවේ නැතත්. දෙවියන්ට පුද පූජා තිය මොනව නොකරත් දෙවියන් එයා ආරක්ෂා කරන. කරණීමිත්ත සූත්‍රය සඳහන් වෙනවා මාතා යථානියං පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ එකම දරුවෙක්කින් අම්ම කෙනෙක් තමන්ගේ දිවි දෙවනි කොටේ දරුව ආරක්ෂා කරගන්නවා වගේ සියලු සත්වයන් ගැන මෛත්‍රී සිත පතුරුවන්. එතකොට ඒ විදිහටම දෙවියනුත් ඔබ ආරක්ෂා කරන. ඔබ රැකගන්න අනතුරුවලින් වලක් වනු පිහිටවෙන්. ඊළඟට දෙවියන් විතරක් නෙමේ මනුස්සානම් පියොත් මිනිස්සුන්ටත් ප්‍රියයිකි. ඔබ හොඳට බලන්න සමාජය තුළ සිල්වත් කෙනෙක්. මෛත්‍රී සහගතව කාටවත් කරදරයක් හිංසාවක් නැතුව ජීවත්වෙන ගුණහපත් කෙනෙක් තිහා කොච්චර මිනිස්සු ගුණ කියනවද කියලා. අසවලා බොහෝම හොඳ කෙනෙ. ගුණහපත් කෙනෙ. අනේ හොඳ මනුස්සය සිල්වත් කෙන. කාටවත් කරදරයක් නැති කෙනෙක් ගුණහපත් කෙනෙ හරියන්න ඕනේ මිනිස්සුන්ට ඔහොම කොච්චර කියනවද. මිනිස්සුන්ට එයා ප්‍රියයි. අමනුස්සානම් පියෝ අමනුස්සයන් අතරත් ප්‍රියයි. කවදාවත් අමනුස්සයන්ගේ කරදර විපත් අනතුරුවලට ලක්වෙන්නේ මෛත්‍රිය දියුණු කරන කෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගින්නෙන් වසවිසෙන් අවියාවිදවලින් අනතුරුවෙන් නැතුව මෛත්‍රී දියුණු කරන කෙනායේ මෛත්‍රී පිනෙන් ආරක්ෂා වෙනවා කියලා. අපි හිත මොකක් හරි කරුමයක් තියෙනවා ගින්නෙන් අනතුරක් වෙන්. හැබැයි ඔබ මෛත්‍රිය වඩනවනං මොන විදිහට හරි අඩුගාන පිච්චිලා මැරෙන්න්න තියෙනවන යන්තන් ඇගිල්ලක් හරි පිච්චිලා යන්තන් හරි පොඩි ප්‍රමාණයකින් හරි අනතුර පිච්චිලා බේරෙන්න්න පුළුවන්. විපතෙන් මොන්න ක්‍රමයට හරි ආරක්ෂාවෙන් හිතාගන්න බැරි විදිහට රැකෙනවා. වසවිසේ කවුරු හරි අපි හිතම වසක් කවන්න තරහකාරයෝ ඉන්නවා වහ දෙන්න බලාගෙන. එක්කො තමන් කන දෙයක් සමහලාට සමට කවුරුත් වහ දෙන්න ඕන තමන් කනදේ වස වෙනවා සමහරුට. සමහර කෑමබීම ගෙවල් වල තියාගෙන සමට පරණ කරපු කෑම වෙන්න පුළුව සමහර නොදන්න දේවල් සමහර කෑමතිනවා.
මේ යමක් කාල සමහරු කෙනවා මේ වෙලාවේ මේවා කෑවනම් මෙන්න මේවා කන්න එපා විස වෙනවා. සමහර අය කාපු කෑම නිසා කෑම විස වෙලා මිනිස්සු මැරෙනවා. කර්ම විපාක මොන්න විදිහට හරි තමන් කන බොන දෙයක් එක්ක විස වෙන්න පුළුවන්. එක්ක කවුරු හරි හතුරෙක් තරහකාරයෙක් අනතුරක් කරන්න වස විස දෙන්න ඉන්නවා කියලා හිතන්න. ආරක්ෂා වෙන්න තියෙන ප්‍රධානම දේ මෛත්‍රිය. ඔබ මෛත්‍රී වඩනවන මෛත්‍රිය බලවත් කරනවන මෛත්‍රිය ආනිසංසයක් දිට්ඨ ධම්මවේදනී ආනිසංසයක් ගින්නෙන් වසවිසෙන් අව්‍යාවිධවලින් අනතුරු මගහැරෙනවා. වසවිසෙන් වන විපත්වලින් ආරක්ෂා වෙනවා. අව්‍යාවිධවලින් අපි ගම කවුරු හරිතුවක් වෙඩි තියන්න බලාගෙන ඉන්නවා. කඩුවකින් පිහියකින් අනින්න කාට හරි තරහකාරයෝ හතුරු එහෙම තමයි බුදු හාමුදුරන්ටත් ගල් පෙරල්වයාය. බුදු හාමුදුරුව මරන්න සැලසුම් කරේ. ඒ කාලෙ හිටපු දක්ෂම රාජ බටය යොදෝල දුනු සිල්පීන් යොදෝලා බුදු හාමුදුරන්වත් මරන්න සැලසුම් කරා නං ඒ කාලෙ. හතුරු ඕන කෙනෙකුට ඉන්න පුළුව. තරහකාරේ හතුරෙක් ඊරිසියාකාරයෙක් හැදෙන්න්න ආය අපේ වැරැද්දක් තියෙන්න්න ඕන්නෑ. සංසාර හතුරෝ නොසිතන විදිහට ගොඩ නැගෙන්. හිනාවුනත් ඇති. සමහරයට හිනාවෙනව මනුස්සකමට හිනාවනත් ඇඟටෙන අයිමොක දුම්ඹ හිනාවෙන්න කියල ඇඟටේනවා. සමහට අනුන්ගේ රණ්ඩු බේරන්න ගිහිලා ගුටි කාල මැරෙනයින්. කාට හරි කෙනෙකුට අනින පිහි පාරක් ආක යන මනුස්සයකුට වදින. කාට හරි ගහන පොළු පාරක් බේරන්න ගිය මනුස්සයට වදින. මොනවහරි කර්ම විපාක කොහෙන් කැරකිලායනවද කියන්න බෑ. ඒ නිසා පිංහතුනේ ගින්නෙන් අනතුරු වෙන්න තියෙනවන. වසවිසකින් අනතුරක් වෙන්න තියෙනවන. අව්‍යාවිදයකින් අනතුරක් විපතක් වෙන්න තියෙනවන. මෛත්‍රී වඩන කෙනා දිට්ඨ ධම්මවේදනීයව ආරක්ෂා වෙනවා කියලා දේශනාවේ තියෙනවා. බලන්න අපිට මෙලව කොච්චර ආශිර්වාදයක් ආරක්ෂාවක් මෛත්‍රීන් හදාගන්න පුළුවන්ද කියලා. ඊළඟට එයා මෛත්‍රී වඩනකොට එයා පැහැපත් වෙනවා මුඛවන්නෝ විප්පසීදති. ඒ විතරක් නෙමෙයි එයාගේ හිත තුවටන් චිත්තන් සමාධියති. ඉක්මනින් හිත එකඟ වෙනවා. හිත තැම්පත් වෙනවා සමාධියක් ඇති වෙනවා. මේ මෛත්‍රිය කියන්නේ මහා පුදුම ආශිර්වාදයක් ආරක්ෂාව. තමන්ට මෙලොව ලබන්න පුළුවන් විශාලම රැකවරණයක් ආරක්ෂාවක් මෛත්‍රියෙන් සලස ගන්න පුළුවන්කම තියෙනවා. මරණාසන්න වෙනකොට සිහිමුලා වෙන්නෑ කියන. සිහිවිකල් වෙන්නේ. තමන් කරපු පින් කුසල් හොඳට බලවත් කරගෙන සුගතිය හිත පිහිටවාගන්න. මෛත්‍රිය වඩාගත්ත කෙනා මරණින් මත්තේ මෛත්‍රී ධ්‍යාන මෛත්‍රී සිත ඒ කාග්‍රතාවේ පිරිහෙන් නැතුව දියුණු කරපු කෙනෙක් නම් මරණින් මත්තේ බඹල උපදින. විශාල ආරක්ෂාවක්. මෙලවටම හිතන්න කොච්චර ආරක්ෂාවද්ද කියලා. ඒ නිසා පිංහතුනි අදාපි ලෝක ජීවත් වෙන්න විපත් බහුල කාලයක්. අදාපි දන්නේ නෑ විපත කොතන තියෙනවද. දැම් බලන්න මේ වසංගතයේ ස්වභාවේ සමහර වෙලාවට කාට ලෙඩේ තියෙනවද කාට නැද්ද කියලා හොයන්නත් බෑ. සමාජයේ නියදි වසයෙන් අරගෙන පරීක්ෂා කරත් ඕන තරම් මගතොටේ යන බස්වල බඩුගන්න යන කඩවල සෙනග පිරිලා ඉන්න පෝලිංවල ඕන තරම් සමාජයේ රෝගින් ඉන්න පුළුව. අපි දන්නේ නෑ අපි මොන තරං අනතුරු මේ වසංගතය විතරක්න මේ මොන තරං විපත් අනතුරු අඩිය තියෙන තැන සමාලා සරපයෙක් ගහන්ඩ පුළුවන් මොකක් හරි උලක් කැලෙන්න්න පුළුවන් විස කටුවක් කැනෙන්න්න පුළුවන් කොච්චර විපත්ද. පය පැකිලිලා වැටිල මැරෙන්න්න පුළුවන් ගත්ත හුස්මටික හිර වෙලා මැර කන බත් පත හිර වෙලා මැරෙන්න්න පුළුවන්. ජීවිතයට තියෙන විපත් හොඳට සිහි කරන්න මරණය කියන එක ඔබටවත් මටවත් කාටවත් මේ ලෝකෙ සක්විති රජවරු පහළ වුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති ලෝකෙම පාලනය කරපු බලවත් රජවරු. හැබැයි මැරුණා පොළොවට පස්සෙලා ගියා. මහා ධනකුවේරයෝ සිටුවරු මැරිලා ගියා. සසර පුරා සාරා සංඛ්‍යය කල්ප ගනම් පාරමී පුරපු මහා පින්වන්ත උත්තමයන් වහන්සේලා පහළ වෙලා ලෝතුරා බුද්ධත්වයට පත් වුණ උන්වහන්සේලාත් පිරිනිවන් පෑව. අසංකේය දෙහෙකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරලා පසේ බුදු වෙච්ච පසේ බුදුරු මේ ලෝකෙ කොච්චර පහළ වුණාද උන්වහන්සේලාත් පිරිනිවන් පෑව.
ඒකා සංකයේ කල්පලක්ෂයක් පාරමී පුරපු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් පිරිනිවන් පෑව. කල්පලක්ෂයක් පාරමී පුරලා 80 මහා ශ්‍රාවක තනතුරු ලැබපු ඒ උතුම් මහරහතන් වහන්සේලාත් පිරිනිවන් පෑව. නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර දීර්ඝායුෂ ඇති බක්කුල මහරහතන් වහන්සේත් පිරිනිවන් පෑව. මාර්ගඵලලාභී කොච්චර මේ ලෝකේ දා වැඩ ඉන්නේ නැද්ද? ඒ සියලු දෙනා පිරිනිවන් පෑව. රහතන් වහන්සේලා පිරිනිවන් පෑව. අනිත් හැමෝම ලෝකේ මිය ගියා. උපන්නා වූ සෑම සත්වයෙක්ම නත්ති ජාත සමර නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නැහැ. හැබැයි අපිට ධර්මයෙන් ආරක්ෂා වෙලා මේ ගෙවන ජීවිතය තුළ ධර්මානුකූල ආරක්ෂාවක් හදාගන්න පුළුවන්. අන්නේ නිසා නිතර ධර්මයේ හිතන්න. ලෝකයේ තියෙන ඇත්තම ස්වභාවය විපත අඳුනගන්න. ඒ විපත අඳුනගත්ත කෙනා ධර්මයේ පිහිටලා හොඳට සීල් රකින්න. සීලේ තමයි අපිට තියෙන එකම ආශිර්වාද ආරක්ෂාව. තමන්ට තියෙන එකම රැකවරණේ. ඒ සීලේ තුල පිහිටලා ඔබට ආරක්ෂිත ගාථා දෙකක් කියලා දුන්න. මෝර පිරිත පිරිත් පොත පෙරලලා බලන්න. උදේට කියන ගාථා දෙකයි, හවසට කියන ගාථා දෙකයි. මේ ගාථා දෙක උදේ හවස සිහි කරන්න. දවස පුරා ඉඩ ලැබෙන හැම වෙලාවෙම මෛත්‍රිය වඩන්න. මෛත්‍රී සිත පුරුදු කරන්න. මෛත්‍රිය කියන්නේ විශාල ආශිර්වාදයක්, ආරක්ෂාව. ඒ මෛත්‍රී ආරක්ෂාව ජීවිතයට එකතු කරගන්න. ඒ වගේම ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඒ මෛත්‍රී ආනිසංස මෙලොවම ලබාගෙන උතුම් ධර්මීම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, ඒ වගේම ඔබට සිහිපත් කරන ඔබ දන්නවා හොරණ දික්කේනපුර සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානීය ගිලන් ස්වාමින් වහන්සේලා රැක බලා ගන්න අපි ඉදි කරපු රෝහලක් බඳු ඒ උතුම් පුණ්‍ය භූමිය. ගිලන් ස්වාමීන් වහන්සේලා දැනටත් 35 නමක් පමණ වැඩ ඉන්නවා. නේවාසික උන්වහන්සේලා රැක බලා ගනිමින් සියලු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් අපි මේ බුද්ධ ශාසනය තුල සීල් ගුණ දහම් පුරලා වයෝවෘද්ධ වෙච්ච ලෙඩ රෝග වලින් අසරණ වෙච්ච ස්වාමීන් වහන්සේලා රැක බලා ගන්න උතුම් මධ්‍යස්ථානයක් ඉදි කරා හොරණ දික්කේනපුර පුණ්‍ය භූමියක. ඒ පිම්බීමේ අපි ඉදි කරා බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් අඩි 130ක් උස චෛත්‍ය රාජානන් වහන්සේ නම. මේ චෛත්‍ය බොහෝ කටයුතු දැන් අවසන් වේගෙන යනවා. තවත් ඊටාම සුළු කටයුතු ටිකක් ඉදිරි වෙලා තියෙන. චෛත්‍ය වැඩ අවසන් කරලා මේ සම්බුද්ධ ශාසනයට මේ මහා සෑය පූජා කරන්න. ඉතින් මේ පෙබරවාරි මාසේ 21 වෙනි දින මගේ උපන්දිනයේ දෙන දවසේ අපි එදා දවස පුරා සීල සුවර්ණ ධර්ම දේශනා පින්කම් මාලාවක් පැවැත්වෙනවා. හවස් වරුවේ හවස 6ට ඖෂධ පූජාවක් බක්කුල මහා සෑය උදෙසා ඖෂධ පූජාවක්. හවස 7 ඉඳන් රාත්‍රී 9 දක්වා බක්කුල මහා සෑය කප්රුක් පලන්දලා සුවඳ මල් අතුරලා සෑ මළුව වටේ ඒ වගේම පහන් පූජා ආලෝක පූජා සමග චෛත්‍ය වන්දනා සෑ වන්දනා පින්කමක් සිදු වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මේ කාලය තුල අපි බොහොම පරිස්සමෙන් මේ පින්කම් සිදු කරන්නේ. ඔබ දන්නවා ලෝකේ වසංගතයක් තියෙන කාලයක් අපේ රටේ පවා. ඒ නිසා අපි හැමෝටම දැනුවත් කරන ඔබට පුළුවන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කවුරු හරි සදහැවතුන් කල්පනා කරනවා නම් පෙබරවාරි 21 වෙනිදා ඔබ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරමින් ඔබ විශේෂයෙන්ම මුඛාවරණ පළඳින්න. ඊළඟට මේ වැඩසටහන පැවැත්වෙන මේ භූමිය තුල ඒ මුඛාවරණ ගලවගෙන ඊළඟට ඒක බෙල්ලේ දාගෙන මුහුණේ හරියට පළඳින්න. තැන් තැන් වල තියාගෙන සාක්කුල තියාගන්න එපා. ඊළඟට අත් හොදන්න. ඊළඟට විස බීජ නාශක වර්ග අත් හොදන ඒවා ඒ හැම දෙයක්ම එක්ක අපි ඒ සියලු සෞඛ්‍ය පුරුදු අපි වාඩි කරනකොට පවා ඈතින් මේ මීටර 1.5ක පරතරය ඇති වෙන විදිහට ආසන පනවලා ඔබ හැමෝටම මේ පුණ්‍ය භූමියට පැමිණෙන පිරිසට ආරක්ෂාව සැලසෙන විදිහට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කටයුත්තත් දැනුම් දෙමින් ඔබ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින ආශිර්වාදයක් වේවා. විශේෂයෙන් ඒ සෑ වන්දනා පිනත් බක්කුල මහරහතන් වහන්සේගේ ආශිර්වාදේ බක්කුල මහා සෑය පිහිට මේ ලක්වාසී ලෝවාසී හැම දිනාටම සැලසේවා. මේ වසංගතය ඉක්මනින්ම ලෝකෙන් දුරු වේවා. ඔබ හැම දිනාටමත් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ හලාවත මැරවල හරේන්ද්‍ර ප්‍රදේශයේ අංක 18 නිවසේ පදිංචි දැනට බංගලාදේශයේ සේවයේ නියුතු WMNS විජේසිංහ මහත්මයා විසින්. එතුමන්ගේ අරමුණු අතර සඳහන් වෙන්නේ පරලෝ සැපත් වන්නට යෙදුණු WM සෝමරත්න ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීම, ඒ වගේම R ජසින්තා ආදරණීය මෑණියන්ට CGH රන්මැණිකා සහ කිරිමැණිකා යන කිරියම්මලා දෙදෙනා, ඒ වගේම JA මුණසිංහ මාමා ඇතුළු නමින් මිය පරලොව ගිය වර්ග පරම්පරාගත සංසාරගත සියලුම ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. තේ ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා මියගේ ඥාතීන්ට පින් දෙමු. ඒ වගේම WM ඕෂධි කාවින්ද්‍යා සහ WM ඔෂලි ආකර්ෂා යන දියණියන් දෙදෙනාටත්, WM ගිහන්ස ඔමෙත් පුතණුවන්ටත්, WM නිමාලි දයාබර බිරිඳ ඇතුළු විජේසිංහ මහත්මයාගේ පවුලේ සුජීවත්ව ඉන්න සියලු දෙනා දූ දරු ඥාති හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේමයි ධර්මදේශකයන්න් වහන්සේටත් උතුම් ප්‍රාර්ථනීය බෝධියකින් ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා, ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව සඳහන් කරනවා. ඉතින් එහෙමනම් මේ හැම දිනාටමත්, ගයන් මහත්මයා ඇතුළු සියලු දිනාටමත්, ඔබ හැම දිනාටමත් අද දායකත්වයේ දරූ බංග්ලාදේශයේ සේවය කරන WMNS විජේසිංහ මහත්මයා ඇතුළු ඒ පවුලේ හැම දිනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පරලෝ සැපත් WM සෝමරත්න ආදරණීය පියාණන්ටත්, R ජසින්තා ආදරණීය මෑණියන්ටත්, CGH රන්මැණිකා සහ කිරිමැණිකා යන කිරියම්මලා දෙදෙනාටත්, JA මුණසිංහ මාමා ඇතුළු නමින් පරලෝ සැපත් වර්ග පරම්පරාවේ සියලු ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරනු ලැබූ සුමధుර ධර්ම දේශනා පින්කමයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. එමෙන්ම අද ධර්ම දේශනාව සඳහා පින්පර දායකත්වයෙන් කටයුතු කළ හලාවත මැරවල හරේන්ද්‍ර ප්‍රදේශයේ අංක 18 නිවසේ පදිංචි දැනට බංග්ලාදේශයේ සේවයේ නියුතු WMNS විජේසිංහ මහතා මෙන්ම ඒ මහතාගේ පවුලේ සමාජිකයන් වන WM ඕෂධි කාවින්ද්‍යා සහ WM ඕෂලි ආකර්ෂා යන දියණියන් දෙදෙනාටත්, WM ගිහන්ස ඔමෙත් පුතණුවන්ටත්, WM නිමාලි දයාබර බිරිඳ ඇතුළු විජේසිංහ මහතාගේ පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදෙසා මෙම ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.